ආයිබෝන් ශ්‍රී ලංකා සුබෝදෑසනක් good morning නනක්කම් පුවත්පත්වල විස්තර සවිස්තරව දැනගන්නට ඔබත් අද එකතු වන්නේ ඔබේ ප්‍රියතම උදෑසන සජීවී පුවත්පත් වැඩසටහන වේක අපි තාත් සමගින් සුබුරුදු පරිදි වේක අපි තාත් සමගින් මම තිලින දේශප්‍රියන්ත අද සැප්තැම්බර් මාසයේ 3 වෙනිදා බ්‍රහස්පතින්දා දවස අපි සූදානම් වෙන්නේ අද දවසේ විශේෂත්වය ගැන ඔබට දැනුවත් කරන්න ඔබව දැනුවත් කරන්නට ශ්‍රී ලංකා පොලිසිය අද ඔවුන්ගේ වසර 154 සපිරීම සමරනවා 1866 අද වගේ දවසක තමයි ශ්‍රී ලංකා පොලිසිය මුලින්ම ස්ථාපනය කරනු ලබන්නේ මේ ශ්‍රී ලංකා පොලිසිය ඉතිහාසය පුරාටම ඉතාමත්ම හොඳින් රාජකාරී සිදු කරගෙන පැවතමින් ආවා ඒ වගේම ඉදිරියටත් මේ දේවල් සිදු කරමින් යනවා කෙසේ වෙතත් ශ්‍රී ලංකේ ජනතාවගේ සාමය ඒ වගේම සුරක්ෂිතතාවය සුරකීම වෙනුවෙන් ඔවුන් විශාල කාර්යභාරයක් සිදු කළා. ඒ වගේම වර්තමානයේදී මේ මත්ද්‍රව්‍ය ඒ වගේම පාතාලයන් මර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය තාමත්ම සුවිශේෂී වූ කාර්යභාරයක් සිදු කරමින් පවතිනවා. අපි තෝරගන්නේ රෝස් කෙනෙඩිගේ ප්‍රකාශයක් ඔහු ජීවිතය පිළිබඳව මේ විදිහට සඳහන් කරා. ජීවිතය කියන්නේ සම්දිස්ථානවල කාරණාවක් නොවේ. ජීවිතය කියන්නේ මොහොතක් කියලයි රෝස් කෙනෙඩි සඳහන් කරලා තිබෙන්නේ. අපි දැන් බලමු අද දවසේ පුවත්පත්වල ප්‍රධාන සිරස්තල මොන විදිහටද වෙන් වෙලා තිබෙන්නේ කියලා. අදත් මව්බිම් පුවත්පත ප්‍රධාන සිරස්තල දෙකක් ගෙන ඇවිත් තිබෙනවා. ප්‍රථම සිරස්තලයේ සපුගස්කන්ධ වඩු මඩුවක කෝටි 23ක කුඩු ජාවාරම පිටුපස පොලිස් කොස්තාපල්වරයෙක් කියලා අද මව්බිම් පුවත්පත ප්‍රධාන සිරස්තලයෙන් වාර්තා කරනවා. ඒ අතර මව්බිම දෙවැනි ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරන අබුඩාබි පිපිරීමෙන් මියගිය තරුණයා විනාඩි 45කට කලින් මරණයේ සංඥාව මවට කියලා අද මව්බිම පුවත්පත දෙවැනි ප්‍රධාන සිරස්තලයට වාර්තා කරනවා. අද ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ මේ විදිහට වාර්තා කරනවා. 20ට කැබිනට් අනුමැතිය කෙටුම්පත ගැසට් කරයි සති දෙකකින් මැති සභයට 20ට 3/2 ඇති නීතිපති අධිකරණ අමාත්‍යාංශයට දන්වයි කියලාද ලංකාදීප පුවත්පත ප්‍රධාන සිරස්තල විදියට ගෙන ඇවිත් තිබෙනවා. අද දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තල මේ විදියට වෙන් කරනවා. ජාතික ආරක්ෂාව ගැන සිතා රජය කළ නව පත්වීම් වලට විරුද්ධව බලපෑම් එපා ජනපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණයෙන් කියයි කියලාද දිනමිනු පුවත්පතේ ප්‍රධාන සිරස්තලය වෙන් කරලා තිබෙනවා. Today Daily Mirror headline is Army Chief warns COVID-19 threat remains. And Ceylon Today newspaper, there are two main stories in Ceylon Today paper. First is police hunt for drug dealing cop, and the other main story is 20A draft does not warrant referendum, says Attorney General. And Daily FT main story is Niwad confident of revival despite challenges. And finally Daily News headline is 20A draft bill can be enacted within 2/3 majority, says Attorney General. Referendum not needed. Cabinet endorses 20A. Those are the main stories from today national newspapers. අද මේ විදිහට පුවත්පත්වල ප්‍රධාන සිරස්තල වෙන් වෙනවා. 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ඒ පිළිබඳවත් වාර්තා කරනවා. ඒ වගේම මේ දිනෙන් දින මෙල්ලවන පාතාලය පිළිබඳව තවත් කරුණු වාර්තා වෙනවා. ඒ වගේම මත්ද්‍රව්‍ය හසුවීම පිළිබඳවත් වාර්තා කරනවා. අපි සූදානම් මේ 20 පිළිබඳව අවධානය යොමු කරන්නට අද පොඩි වෙනසකටත් එක්ක අපි ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලෙන් අද දවස වේක අපිතාට වැඩසටහන ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ. ලංකාදීපේ වාර්තා කරනවා 20ට කැබිනට් අනුමැතිය හිමිවීම පිළිබඳව කෙටුම්පත ගැසට් කරයි සති දෙකකින් මැති සභයට කියලායි වාර්තා කරන්නේ. මේ සඳහා 20ට 3/2 ඇති නීතිපති අධිකරණ අමාත්‍යාංශයට දන්වයි කියලායි අද වාර්තා කරන අජන්ත කුමාර අගලකඩ අද ලංකාදීප පුවත්පතට මේ සම්බන්ධයෙන් වාර්තා කරනවා. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ඊයේ හිමි වෙනවා. ඒ අනුව අදාළ පනත් කෙනුප්පත ඊයේ රාත්‍රියේම ගැසට් කිරීමට නියමිතව තිබුණා කියලායි වාර්තා කරන්නේ. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා ලැබුවේ අධිකරණ ඇමති අලි සබ්රි මහතා විසින්
පනත් කෙටුම්පත ගැසට් කර සති දෙකකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව වෙනවා. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කිරීමත් සමග 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බල රහිත වෙනවා. එසේ වුවද ජනාධිපතිවරයාගේ දූර කාලය වසර 5කට සීමා වීම, ජනාධිපතිවරයාට ධූරය දැරිය හැකි වාර ගණන 2කට සීමා වීම, එවැගේම පාර්ලිමේන්තුවේ නිල කාලය වසර 5කට සීමා වීම තව දුරටත් ඒ ආකාරයෙන්ම පවතිනවා කියලායි සඳහන් වෙන්නේ. 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනාධිපතිවරයාට විරුද්ධව නඩු පැවරිය නොහැකි වනු අතර අමාත්‍ය මණ්ඩලයේ පත් කිරීමේදී අගමැතිවරයාගේ උපදෙස් ගැනීම අවශ්‍ය නොවන අතර අග්‍රාමාත්‍යවරයාගේ අදහස් විමසීම අවශ්‍යයි. ජනාධිපතිවරයා සලකන අවස්ථාවලදී අගමැතිවරයාගේ අදහස්ද විමසා අමාත්‍ය මණ්ඩලය පත් කළ හැකි වෙනවා. අමාත්‍ය මණ්ඩලයේ ඇමතිවරුන් සංඛ්‍යාව සහ අමාත්‍යාංශ සංඛ්‍යාවද අමාත්‍යවරුන්ට පවරන විෂය හා කාර්යද ජනාධිපතිවරයා නිශ්චය කරන්නට ඕනේ. කොමිෂන් සභාවල සභාපතිවරුන් සහ සමාජිකින් පත් කිරීම ජනාධිපතිවරයා විසින් සිදු කරන්නට ඕනේ. මැතිවරණ කොමිෂන් සභාව, රාජ්‍ය සේවා කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිෂන් සභාව, මානව හිමිකම් කොමිෂන් සභාව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කිරීමේ කොමිෂන් සභාව, මුදල් කොමිෂන් සභාව සහ සීමා නිර්ණය කොමිෂන් සභාව තවදුරටත් ක්‍රියාත්මක වන අතර විගණන කොමිෂන් සභාව අහෝසි කරලා තිබෙනවා. අගවිනිසුරුවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකරුවන්, අභ්‍යාචනාධිකරණයේ සභාපතිවරයා සහ විනිශ්චයකරුවන්, අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා හැර අනෙකුත් සමාජිකයින්, නීතිපතිවරයා, විගණකාධිපතිවරයා, පරිපාලන කටයුතු පිළිබඳව පාර්ලිමේන්තු කොමසාරිස්වරයා, පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා පත් කිරීමේ බලයද ජනාධිපතිවරයා සතු වෙනවා. ජනාධිපතිවරයාට ඇමති ධූර දැරිය හැකි වන අතර ජනාධිපතිවරයා ඇමති මණ්ඩලයේ සමාජිකයේද අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියාද වෙනවා කියලායි අද ලංකාදීප පුවත්පත වැඩිදුරටත් වාර්තා කරන්නේ. ඒ අතර මේ විදිහටත් වාර්තා කරනවා ජනපතිට එරෙහිව නඩු පැවරීමට බැහැ. කැබිනට්ටුව පත් කිරීමේදී අගමැති උපදෙස් අවශ්‍ය නැහැ. කොමිෂන් පත් කිරීමේ බලය ජනපතිට, ඇමති මණ්ඩල සීමාව ඉවතට කියලාත් අද ලංකාදීප පුවත්පතේ විදිහට වාර්තා කරනවා වැඩිදුරටත්. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් නීතිපතිතුමා අධිකරණ අමාත්‍යාංශයට දන්වලා තිබෙනවා මේ 20ට ජනමත විචාරණයක් අවශ්‍ය නැහැ. ඒකට 3/2 බලය ප්‍රමාණවත් කියලා සඳහන් කරනවා. අද මනෝප්‍රිය ගුණසේකර සමග සුජිත් හේවාජුලිගේ ලංකාදීප පුවත්පතේ මේ වාර්තාව එක් කරලා තිබෙන්නේ. අද මව්බිම් පුවත්පතත් ඒ සම්බන්ධයෙන් වාර්තා කරන අපි මව්බිම් පුවත්පත මේ සම්බන්ධයෙන් පළ කරන වාර්තාව වෙත අවධානය යොමු කරමු. මෙහෙමයි නීතිපතිතුමා සඳහන් කරලා තිබෙන්නේ 20 වෙනි සංශෝධනයට ජනමත විචාරණයක් ඕනේ නැහැ කියලා නීතිපති කියයි කියලා හංසි නානායක අද මව්බිම් පුවත්පතට වාර්තා කරලා තිබෙනවා. අද ඇතුල් පිටුවේ මේ විදිහට වැඩිදුරටත් තොරතුරු ගෙන ඇවිත් තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වෙනි සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ජනමත විචාරණයක් අවශ්‍ය නොවන අතර ඒ පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රීන් සංඛ්‍යාවෙන් 3/2ක ඡන්දයකින් සම්මත කර ගැනීමට හැකියාව ඇති බවට නීතිපතිවරයා විසින් සිය මතය අධිකරණ අමාත්‍ය ලේකම්වරයා වෙත යොමු කළ බව නීතිපති සම්බන්ධීකරණ නිලධාරිණී අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය ඊයේ සඳහන් කරනවා. ඒ අනුව 20 වෙනි සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වැනි ව්‍යවස්ථාව යටතේ දැක්වෙන ජනමත විචාරණයට අදාළ කරුණු කිසිවක් ඉදිරිපත් නොවන බවත්, ඒ අනුව ජනමත විචාරණයක් පැවැත්වීමට අවශ්‍ය නොවන බවත් නීතිපතිවරයා සිය මතය ඉදිරිපත් කරමින් සඳහන් කරනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82.5 අනු ව්‍යවස්ථාව ප්‍රකාරව එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් 3/2ක ඡන්දයකින් සම්මත කර ගැනීමට හැකියාව ඇති බවට නීතිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කරලා තිබෙනවා කියලා අද වාර්තා කරලා තිබෙනවා. කෙසේ වෙතත් පහුගිය ජනාධිපතිවරණයේ ඒ වගේම තමයි මහමැතිවරණයේදී ආණ්ඩු පක්ෂය සෑහෙන වෙලාවක් සහ සෑම අවස්ථාවකම සඳහන් කරේ මේ 19 වෙනි ව්‍යවස්ථාව පිළිබඳව වුන් තීන්දුවක් ගන්නවා කියලා. 19 වෙනි ව්‍යවස්ථාව රාජ්‍ය පාලනයේ ප්‍රශ්නයක් තිබෙනවා කියලා වුන් සඳහන් කරා. කොහොමුණත් ඒ සඳහා 3/2ක බලයක් ලබා දෙන්න කියලා ජනතාවට කිව්වා. කොහොමුණත් ජනතාව ඒ 3/2 බලය ලබා දීලා තිබෙනවා. කොහොමුණත් ඒ ජනතාව ලබා දීලා තිබෙන 3/2 බලයත් එක්ක ජනමත විචාරණයක් අවශ්‍ය නැති කියන කාරණාවත් එක්ක තමයි නීතිපතිවරයා වැඩිදුරටත් මේ විදිහට සඳහන් කරලා තිබෙන්නේ. කොහොමුණත් මේ 20 වෙනි සංශෝධනයේ මේ විදිහට ඉදිරිපත් වෙලා තිබෙනවා. මේ සංශෝධනය සඳහා නව ව්‍යවස්ථාවට විද්වත් කමිටුවක් පත් කරන්නට පත් කිරීම පිළිබඳව අද ලංකාදීප පුවත්පත වාර්තා කළා තිබෙනවා. මම මේ වාර්තාවට අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. ලංකාදීප පුවත්පත අජන්ත කුමාර අගලකඩ මේ සම්බන්ධයෙන් ගෙනෙන වාර්තාව. ඔහු වාර්තා කරන්නේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා විද්වත් කමිටුවක් කැබිනට් මණ්ඩලය විසින් පත් කරනු ලැබ
තිබෙනවා කියලයි. ඒ අනුව ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් උත් එම කමිටුවට ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා, ජනාධිපති නීතිඥ සමන්ත රත්වත්තේ, මහාචාර්ය වසන්ත සෙනවිරත්න, මහාචාර්ය KAD ද සිල්වා යන මහතුරුන් ඇතුළු විද්වත් 9 දෙනෙකු ඇතුළත්ව සිටිනවා. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු වෙනුවෙන් කාර්යාලයක් ස්ථාපිත කිරීමටත් කාර්ය මණ්ඩලය පත් කිරීමටත් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වෙලා තිබෙනවා. එහි වියදම් සඳහා රුපියල් කෝටි 10ක පමණ මුදලක් වෙන් කිරීමටද නියමිතව තිබෙනවා කියලයි අද වැඩිදුරටත් ලංකාදීප පුවත්පත මේ විදිහට වාර්තා කරන්නේ. යනුව නව ව්‍යවස්ථාවකට මේ විදිහට විද්වත් කමිටුවක් පත් කරන්නට කටයුතු කරනවා කියලයි සඳහන් කරලා තිබෙන්නේ. ඒ අතරම මම සූදානම් වෙන්නේ මේ 20 පිළිබඳව සඳහන් කරද්දී අද මේ මව්බිම් පුවත්පතත් වාර්තා කරනවා 20 කැබිනට්ුවෙන් පාස් 4ක් හැර 19 සියලු වගන්ති අහෝසි කියලා WK ප්‍රසාද් මංජු අද මව්බිම් පුවත්පතට ඒ විදිහටම වාර්තාව ගෙන ඇවිත් තිබෙනවා. 20 පිළිබඳව සඳහන් කරද්දී දිනමිනත් වාර්තා කරන කොහොමුණත් පහුගිය ජනාධිපතිවරණයේ සහ මහමැතිවරණයේ සඳහන් කර විදිහටම දැන් 20 වෙනි සංශෝධනයේ නව ව්‍යවස්ථාව පිළිබඳව දැන් කතා බහ ඒ විදිහට මතුවලා තිබෙනවා. දැන් මම සූදානම් වෙන්නේ මව්බිම් පුවත්පතේ වාර්තාවේ තව අවධානය යොමු කරන්නට. මේ මව්බිම ප්‍රධාන සිරස්තලය අද සැප්තැම්බර් 3 වනදා මම කිව්වා ශ්‍රී ලංකා පොලිසියේ ඔවුන්ගේ වසර 154 සැපිරීම අද ඔවුන් සමරනු ලබනවා කියලා. කොහොමද පොලිසිය ඇතැම් නිලධාරීන් කරන සමහර ක්‍රියාකලාපයන් නිසා මහ ජනතාව තුළ පොලිසියේ තිබෙන විශ්වාසයට යම් කිසි ආකාරයක ප්‍රශ්නයක් මතුවෙමින් තිබෙනවා. කොහොමද සමහර නිලධාරීන් කරන මේ ක්‍රියාකලාපයන් නිසා සම්පූර්ණ පොලිස් දෙපාර්තමේන්තුවම මේකට ප්‍රශ්නයක් නැහැ. ඔවුන් ඉතාමත්ම හොඳින් රාජකාරී කරන හැබැයි ඇතැම් නිලධාරීන් නිසාම ඒ පිළිබඳව ප්‍රශ්නයක් මතුවෙනවා. මේ එවැනි වාර්තාවක් අද මව්බිම් ප්‍රධාන සිරස්තලයට ගෙන ඇවිත් තිබෙන්නේ. සපුගස්කන්ධ වඩුමඩුවක කෝටි 23ක කුඩු ජාවාරම පිටුපස පොලිස් කොස්තාපල්වරයෙක් කියලායි අද මව්බිම් පුවත්පත ප්‍රධාන සිරස්තලයට ගෙනෙන්නේ. අද චාමර අමරසූරිය සමග පිරිසක් අද මව්බිම් පුවත්පතට ප්‍රධාන සිරස්තලයේ විදිහට ගෙන ඇවිත් තිබෙනවා. සපුගස්කන්ධ හෙය්යන්තුඩුව ප්‍රදේශයේ වඩුමඩුවක ඉතා සූක්ෂම ලෙස සංගවා තිබූ රුපියල් කෝටි 23කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 23ක් මීගහවත්ත පොලිසිය මගින් එහි හිමිකරු වූ වඩු කාර්මිකයා සමග ඊයේ අත්අඩංගුවට ගන්නවා. මෙම මහා පරිමාණ හෙරොයින් ජාවාරම පිටුපස් සැකකරුගේ සහෝදරයෙකු වන කොළඹ අපරාධ කොට්ටාසේ පොලිස් කොස්තාපල්වරයෙකු සිටින බවද හෙළි වෙලා තිබෙනවා. එම පොලිස් කොස්තාපල්වරයා මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔහු සොයා විශේෂ පොලිස් මෙහෙයුමක්ද මේ වෙද්දී ආරම්භ කළා තිබෙනවා කියලයි වාර්තා කරන්නේ. පහුගිය දිනවල මත්කුඩු සහ සමග වරින් වර අත්අඩංගුවටගත් සැකකරුවන්ගෙන් අනාවරණය කරගත් තොරතුරු අනුව සිදු කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව මෙම වැටලීම සිදු කළා තිබෙනවා කියලයි වාර්තා කරන්නේ. මෙම වඩුමඩුව වටලා සිදු කළ පරීක්ෂාවේදී එහි බෆල් දෙකක් තුල ඉතා සූක්ෂම ලෙස සංගවා තිබූ මත්කුඩු තොගේ සොයා ගැනීමට හැකි වූ බවයි පොලිසිය සඳහන් කරන්නේ. අත්අඩංගුවටගත් සැකකාර වඩුමඩු කාර්මිකයාගෙන් කළ ප්‍රශ්න කිරීමේදී කොළඹ අපරාධ කොට්ටාසයට අනුයුක්තව පොලිස් කොස්තාපල්වරයෙකු ලෙස සේවය කරන සිය සහෝදරයා මීට මාස කිහිපයකට ඉහතදී මෙම මත්කුඩු තොගේ රැගෙන විත් මෙම ස්ථානයේ සැගවූ බවට අනාවරණය කළ බව පොලිස් නිලධාරීන් සඳහන් කරනවා. ඒ අනුව එම කොස්තාපල්වරයා අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බවද උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කරනවා. මේ අත්අඩංගුවටගත් පුද්ගලයා වයස අවුරුදු 37ක් පමණ වෙන පුද්ගලයෙකු කියලා තමයි සඳහන් කරලා තිබෙන්නේ. බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශපාලන තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත මේ වැටලීම සිදු කරලා තිබෙනවා කියලා අද වැඩිදුරටත් මව්බිම් පුවත්පත වාර්තා කරලා තිබෙනවා. ඉතින් සමස්ත පොලිස් දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් වග කියන්නට ඕනේ නැහැ. ඇතැම් නිලධාරීන් නාකොටික් එක ඒ වගේම මේ සියලුම නිලධාරීන් මේ විදිහට සිදුවීම් සිදු කරද්දී සියලුම නිලධාරීන් මේ සම්බන්ධයෙන් වග කියන්නට ඕනේ නැහැ. අද ඒ කාරණාව ලංකාදීප පුවත්පතත් වාර්තා කරන කොස්තාපල් මල්ලිගේ කෝටි 23ක කුඩු අයියාගේ වඩුමඩුවේ කියලා අද ලංකාදීප පුවත්පතත් මේ විදිහට වාර්තා කරලා තිබෙනවා. අද ඡායාරූපත් සමගින් මේ විදිහට වාර්තා කරලා තිබෙන්නේ ලංකාදීප පුවත්පත. කොහොමදත් මේ සියලුම දෙනාම අත්අඩංගුවටගෙන මේ කුඩු සහ පාතාලයේ මුළුමනින්ම ලංකාවෙන් ඉවත් කරන්නට ඒ විදිහට කටයුතු කරන්නට ඕනේ. ඒ පිළිබඳව සඳහන් කරද්දී අද ආරක්ෂක ලේකම්තුමා සඳහන් කරන කාරණාවක් අද දිනමින පුවත්පත වාර්තා කරන මේ පාතාලය ඒ වගේම මජ්ජාවාරමට සම්බන්ධ සහ මත්කුඩු සම්පූර්ණයෙන්ම කිසිසේත්ම මෙරට ක්‍රියාත්මක වන්නට ඉඩ තබන්නේ නැහැ කියලා ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතා සඳහන් කරනවා. අපි මේ වාර්තාවේ තව අවධානය යොමු කරමු. මේ විදිහට දිනමින පුවත්පත වාර්තා කරන්නේ
අසඳහන් කරනවා පාතාලයට මජ්ජාවාරණයට කිසිසේත්ම ඉඩක් නැහැ. මෙරට තරුණ පරම්පරාවේ අනාගතය අවදානමකට ලක්වන ආකාරයේ සංවිධානාත්මක අපරාධ පාතාල ක්‍රියා සහ මද්ද්‍රව්‍ය උවදුර වැනි සමාජ තර්ජන වලට මින් ඉදිරියට කිසිසේත්ම ඉඩක් නොදෙන බවට ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතා පහුගිය දා සඳහන් කළා තිබෙනවා කියලා අද දිනමින පුවත්පත වාර්තා කළා තියෙනවා. කෙසේ වෙතත් මේ වෙද්දී සීලුම ආකාරයේ වැටලීම් සිදු කරමින් යනවා. ඒ අතරතුර බොහෝ පිරිසක් අත්අඩංගුවටපත් වෙනවා. අද මවබිම පුවත්පත තවත් වාර්තාවක් ගෙන ඇවිත් තිබෙනවා මේ දිනවල මේ සිදුවෙන අත්අඩංගුවට ගැනීම වැටලීම් එක්ක මේ කොළඹ කුඩු නෝනා කියලා කෙනෙකුත් මද්ද්‍රව්‍යත් එක්ක මෝදරදී අත්අඩංගුවට ගෙන තිබෙනවා කියලාද චාමර අමරසූරිය මවබිම පුවත්පතට වාර්තා කළා තිබෙනවා. අපි සූදානම් මවබිම පුවත්පත මේ සම්බන්ධයෙන් ගෙනෙන වාර්තා වෙත අවධානය යොමු කරන්නට. අද මවබිම වාර්තා කරනවා මේ විදිහට කොළඹ කුඩු නෝනා අත්අඩංගුවට කියලා තමයි සඳහන් කරන්නේ. කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශයන්හි මහා පරිමාණයෙන් හෙරොයින් ජාවාරමේ නියැලී සිටින කුඩු නෝනා නැවැත්තිය හෙරොයින් ග්‍රෑම් 120ක් සමග මෝදර හේනමුල්ල මහල් නිවාස සංකීර්ණයේදී කොළඹ මධ්‍යම කොට්ටාස දූෂණ මර්ධන ඒකකයේ විසින් ඊයේ අත්අඩංගුවට ගන්නවා. ඇය ප්‍රබල මද්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් සමග සම්බන්ධ බැවින් මෙම ජාවාරම ජයට සිදු කරගෙන යාමට හැකි වෙලා තිබෙනවා කියලායි පොලිසිය සඳහන් කරන්නේ. ලැබුණු තොරතුරු මත මෙම වැටලීම සිදු කර ඇති අතර ඇය සන්තකයේ තිබී හෙරොයින් ජාවාරමෙන් උපයාගත් රුපියල් 54000ක මුදලක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. අතරමුරත් හෙරොයින් වල වටිනාකම රුපියල් ලක්ෂ 12කට අධික බවද පොලිසිය සඳහන් කරනවා. සැකකාරියගෙන් රැඳවුම් නියෝග මත වැඩිදුරටත් ප්‍රශ්න කිරීම සිදු කරනවා කියලායි අද මවබිම පුවත්පත වැඩිදුරටත් වාර්තා කරලා තිබෙන්නේ. යනුව මේ විදිහට මේ මද්ද්‍රව්‍ය වලට සම්බන්ධ ඒ වගේම පාතාලයට සම්බන්ධ සියලුම දෙනාම මේ විදිහට අත්අඩංගුවට ගනිමින් සිටිනවා. ඒ අතර අද ලංකා මවබිම පුවත්පත මේ විදිහට වාර්තා කරනවා ශ්‍රී ලංකාවේ 20කට කෙනෙකු මේ වෙද්දි කුඩු වලට ඇබ්බැහි වෙලා තිබෙනවා කියලා ඉතාමත්ම අවාසනාවන්ත වාර්තාවක් මේක අද කුමුදු පුල්ශාන්ත මවබිම පුවත්පතට මේ සම්බන්ධයෙන් වාර්තා කළා තිබෙන. ඔහු ගෙනෙන වාර්තාවේ වැඩිදුරටත් මේ විදිහට පළ කරලා තිබෙනවා. මෙරට ජනතාවගෙන් 20 දෙනෙකුගෙන් එක් අයෙකු මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී ඇති බව සංඛ්‍යාලයකන අනුව අනාවරණය වෙන බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා සඳහන් කරනවා. ඒ අනුව මෙරට පුද්ගලයන් 5,53,1000කට මත්කුඩු වලට ඇබ්බැහි වී ඇති බවත් ඒ ප්‍රතිශතයක් ලෙස ගත්තේට 50% වන බවත් අමාත්‍යවරයා සඳහන් කරනවා. ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ 2015 2019 දක්වා ගෙවී ගිය ඉකොත් වසර 5 තුළ මත්කුඩු සම්බන්ධ නඩු 53,600ක් වාර්තා වී ඇති බවත් මේ වසර ගෙවී ගිය මාස කිහිපය තුළ පමණක් එවැනි මත්කුඩු නඩු 13000ක් වාර්තා වෙලා තිබෙනවා කියලා. මෙම තත්ත්වය ඉතාමත් බරපතල කාරණයක් බව පෙන්වා දෙන ඇමතිවරයා සඳහන් කරන්නේ වත්මන් රජය යටතේ මේ ව්‍යසනයේ මුලින් උපුටා දැමීමට පියවර ගන්නා බවයි. ඒ මහතා වැඩිදුරටත් මේ විදිහට සඳහන් කර තියෙන මේ මද්ද්‍රව්‍ය ඒ වගේම පාතාලයත් මුළුමනින්ම මේ රටින් මුලින් උපුටා දැමීමට ඒ සියලු කටයුතු සිදු කරනවා කියලායි අධිකරණ අමාත්‍යතුමා වැඩිදුරටත් සඳහන් කළා තිබෙන්නේ. කෙසේ වෙතත් ලංකාවේ 20 දෙනෙකුගෙන් එක් අයෙකු මේ වෙද්දි කුඩු වලට ඇබ්බැහි වෙලා තිබෙනවා කියලායි වාර්තා කරන්නේ. ඉතින් හැකි ඉක්මනින් මේ තත්ත්වය පාලනය කිරීම ඉතාමත්ම වටිනවා. ඒ අතර මේ පෞද්ගලික දවස්වල බන්ධනාගාරවල ඉන්න පුද්ගලයන්ට සුවිශේෂී වරප්‍රසාද ලබා දුන්නයි කියලා චෝදනාවක් එල්ල වුණු කෙනෙකු පිළිබඳව සඳහන් වෙනවා. ඔහු අත්අඩංගුවට ගත්තු ක්‍රමය පිළිබඳවත් බොහෝ දෙනෙකු බලාගෙන හිටියා කොහොමද ඇත්තටම ඔහු අත්අඩංගුවට ගත්තේ කියලා. යනු මාධ්‍ය වෙතේ දර්ශන නිකුත් වෙනවා. මේ දර්ශනත් එක්ක දැන් ඔන්න ඒ ස්ථානයේ හිටපු සමහර නිලධාරීන්ට වැඩවැරදීමක් සිදුවන්නට යන්නේ. අද ලංකාදීප පුවත්පතේ සම්බන්ධයෙන් වාර්තා කරනවා. අපි සූදානම් වෙන්නේ ලංකාදීප පුවත්පත ඒ සම්බන්ධයෙන් ගෙන වාර්තාවට අවධානය යොමු කරන්නට. සම්පායෝ ඇල්ලු ක්‍රමය මීගමුව HQI පරීක්ෂණයට කියලා සඳහන් කරන HQI පරීක්ෂණයට මේ සම්පායෝ ඇල්ලු ක්‍රමය කියලා අද සඳහන් කරලා තිබෙනවා. මේ විදිහට වැඩිදුරටත් වාර්තාව ගෙන ඇවිත් තිබෙන්නේ. මීගමුව බන්ධනාගාරය තුල සිදු වූ යයි කියන දූෂණ හා විසමාචාර ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ මහතා අත්අඩංගුවට ක්‍රමය සම්බන්ධයෙන් මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට එරෙහිව පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකයේ පරීක්ෂණයක් ආරම්භ කරනවා. පොලිස්පති CD වික්‍රමරත්න මහතා කර තිබූ නියෝගයකට අනුව පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ මෙම මූලික විමර්ශනය ආරම්භ කර ඇති බවද වැඩබලන පොලිස්
මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා සඳහන් කරනවා. මෙම මූලික විමර්ශනය කඩිනමින් අවසන් කර එම වාර්තාව පොලිස්පතිවරයා වෙත බාර දීමට නියමිත බවද රුවන් ගුණසේකර මහතා සඳහන් කරනවා. අනුරුද්ධ සම්පායව මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විවිධ මත සමාජයේ පළ වූ අතර ඇතමුන් ප්‍රකාශ කළේ සම්පායව මහතා පොලිසියට බාර වූ බවයි. ඒ සම්බන්ධයෙන් පැවැත් වූ මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලි සේනාරත්න මහතා කියා සිටියේ සම්පායව මහතා අත්අඩංගුවට ගත්තේ පොලිස් බුද්ධි මෙහෙයුමක ප්‍රතිඵලයක් වශයෙන් බවයි. කෙසේ වෙතත් සම්පායව මහතා අත්අඩංගුවට පත් වූ ආකාරය සම්බන්ධයෙන් වීඩියෝවක් පහුගිය දවස්වල විද්‍යුත් මාධ්‍යවලද ප්‍රචාරය වුණා. ඉතින් එහිදී ඇත්තටම බලන්නට පුළුවන් කොහොමද ඔහු අත්අඩංගුවට ගත්තේ කියලා. ඔහු අත්අඩංගුවට ගත්තේ අතට අත දීලා ඔහුත් එක්ක සුවදව කතා බහ කරලා තමයි ඔහු අත්අඩංගුවට ගත්තේ. ඉතින් සමහර සාමාන්‍ය වැසියෙකු යම්කිසි ආකාරයක වරදකට හසු වෙලා ඔහු අත්අඩංගුවට ගන්නේ කොහොමද සහ මේ දර්ශන දැකීමෙන් ඔබට බලන්නට පුළුවන් ඇත්තටම ඔහු අත්අඩංගුවට ගත්තේ කොහොමද කියලා. ඉතින් සැමට එක නීතියක් විදිහට ක්‍රියාත්මක වන්නට ඕනේ. කිසිම කෙනෙකුට එහින් සුවිශේෂී වරප්‍රසාද ලබා දෙන්නට අවශ්‍ය නැහැ. ඒ අතර මම දැන් සූදානම් වෙන්නේ මේ මරණ දඬුවම නියම වුණු ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තුවට පැමිණේ විද අද මේ විදිහට ලංකාදීප පුවත්පත වාර්තා කරන ප්‍රේමලාල් මැති සභයට කැඳවිය හැකිද අධිකරණ තීරණය අද හෙටම කියලා අද සුජිත් හේවාජුලිගේ ලංකාදීප පුවත්පතට වාර්තා කරනවා. මරණීය දණ්ඩනයේ නියමව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා මැති සභයට කැඳවීමට හැකියාව තිබේදයි අධිකරණය අද හෙටම තීරණය කරනු ඇතැයි පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා ලංකාදීප පුවත්පතට ප්‍රකාශ කළා තිබෙනවා කියලායි අද වාර්තා කළා තියෙන්නේ. ඒ මහතා වැඩිදුරටත් මේ විදිහට වාර්තා කරනවා. ඒ සඳහා අධිකරණයේ අවසර ලබා ගැනීමේ කටයුතු කරගෙන යන බවද ප්‍රේමලාල් ජයසේකර මහතාගේ නීතිඥයන් දැනුම් දෙලා තිබෙනවා කියලා මහලේකම්වරයා සඳහන් කරනවා. මේ අධිකරණයේ විසඳිය යුතු කටයුත්තක් යයිද දසනායක මහතා ප්‍රකාශ කළා තිබෙනවා. ඒ අනුව ප්‍රේමලාල් ජයසේකර මහතාගේ නම මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කරන ලැබ ඇති හේයින් මන්ත්‍රී ගැසට් නිවේදනයට ඇතුළත් කර තිබෙන හේයින් ජයසේකර මහතා මන්ත්‍රී ධූරයේ දිවුරුම් දීම ලබන 8 වෙනිදා මැති සභයට කැඳවාගෙන එන්නයි බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් යට දැනුම් දී තිබෙන බවද කතානායක මහින්ද අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පසුගිය 28 වෙනිදා ප්‍රකාශ කරා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් නීතිපතිවරයා අධිකරණ අමාත්‍යාංශයට දැනුම් දුන්නේ මේ ප්‍රේමලාල් ජයසේකර මහතා මැති සභයට කැඳවාගෙන යාමට හැකියාවක් නොමැති බවයි. මේ තත්ත්වය යටතේ ජයසේකර මහතා පාර්ලිමේන්තුවට කැඳවීම නීතිමය අර්බුදයක් දක්වා වැඩි දියුණු වන ආකාරයක් නිර්මාණය වෙන්නට තිබුණා. මනුෂ්‍ය ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින තමිල් මක්කල් විදුතලේ පුලිගල් පක්ෂයේ නායක සිවන්තුරේ චන්ද්‍රකාන්ත් හෙවත් මේ මහතා ඉක්ුත් සතියේදී මැති සභයට කඳවාගෙන එනු ලැබුවේද අධිකරණයේ අවසරයක් ඒ සඳහා ලබා ගැනීමෙන් පසුයේද පාර්ලිමේන්තු නිලධාරීන් සඳහන් කළා තිබෙනවා. ඉතින් අපිට ඉදිරියේදී බලා ගන්නට පුළුවන් ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තුවට පැමිණලා මන්ත්‍රී කෙනෙකු වශයෙන් ඒ විදිහට දිවුරුම් දීමේ අවස්ථාව ලබා දේ විදිහට කොහොම වුණත් 8 වෙනිදා තමයි මේ සඳහා දිනේ වෙන් කරලා තිබෙන්නේ. 8 වෙනිදාද එහෙම නැත්නම් ඊට පසු දිනයද හරියටම කවද්ද කියලා අපිට ඉදිරියේදී තමයි මේ සම්බන්ධයෙන් නිවැරදිවම දැනගන්නට හැකියාව ලැබෙන්නේ. ඉන් අනතුරු අවධානය මව්බිම් පුවත්පතේ මේ ජනාධිපතිතුමා සඳහන් කරන කාරණාව ගැටලු නොමැති ඉඩම් වලට මාස 3ක් ඇතුළත ඔප්පු ලබා දෙනවා කියලා ජනාධිපතිතුමා සඳහන් කරනවා. අපි ඒ වාර්තාවෙත් අවධානය යොමු කරන්නටයි සූදානම් වෙන්නේ. අද මව්බිම ඇතුල් පිටුවෙන් වැඩිදුර තොරතුරු මම උපුටා ගන්නවා මේ විදිහට. ජනතාව භුක්ති විඳිමින් සිටින ගැටලු නොමැති ඉඩම් සඳහා මාස 3ක් ඇතුළත නිරවුල් ඔප්පු ලබා දෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ නිලධාරීන්ට උපදෙස් ලබා දෙනවා. ඉඩම් සඳහා ඔප්පු නොතිබීම දිවයින පුරා චාරිකා කළ තමාට දිස්ත්‍රික්ක රැසක ජනතාවගෙන් ඉදිරිපත් වූ ප්‍රධානතම ගැටලුවක් බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වලා දෙනවා. ඒ අනුව පරම්පරා ගණනක් පදිංචිව සිටියේදී වගා කටයුතු කළද ඔප්පු නොමැති වීමෙන් ඔවුන් දැඩිසේ පීඩාවට පත්ව තිබෙනවා කියලා ජනාධිපතිවරයා සඳහන් කළා. රටට සහ ආර්ථික ප්‍රතිපත්ති වලට ගැළපෙන ආකාරයට ඉඩම් ප්‍රතිපත්ති සංශෝධනය වෙන්න ඕනේ කියලා ජනාධිපතිවරයා මෙහිදී අවධාරණයෙන් ප්‍රකාශ කරනවා. ජනාධිපතිවරයා සඳහන් කරන්නේ මේ ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවකට එක් වෙමින් තමයි සඳහන් කරන්නේ. ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කරන බදු දී ඇති ඉඩම් සංවර්ධනය කිරීමෙන් පසු ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව හෝ ඉඩම් අයත් ආයතන හෝ ඒවා වෙනත් පාර්ශවයන්ට පැවරීමද වගකරුවන් මුහුණ දී ඇති තවත් ගැටලුවක් බැවින් එවැනි තත්ත්වයක් ඇතිවීමට ඉඩ නොතබන්නයි ජනාධිපතිවරයා නිලධාරීන්ට මේ අනුව උපදෙස් ලබා දීලා තිබෙනවා කියලාද මව්බිම වැඩිදුරටත් වාර්තා කරනවා.
ඒ සම්බන්ධයෙන් ඒ වගේම මේ ජනාධිපතිතුමා ඒ විදියට ඉඩම් වලට ඒ ගැටලුවට විසඳුමක් ලබා දෙද්දී අද මහකන්නේ සිට වී ගොවින්ට සහන මිලට පොහොර කියලා අද උපතිස්ස පෙරේරා මව්බිම් පුවත්පතට තවත් වාර්තාවක් ගෙනේ ඇවිත් තිබෙනවා. අද මේ වාර්තාවේ සඳහන් කළ තිබෙන මේ ලැබෙන මහකන්නේදී වී ගොවින්ට සහන මිලට පොහොර ලබා දීම සඳහා කූපන් ක්‍රමයක් භාවිතා කිරීමට රජය මේ වෙද්දී තීරණය කළා තියෙනවා. සියලු වී ගොවින්ට හිඟයකින් තොරව පොහොර ලබා දීම සඳහා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ යෝජනාවක් අනුව රජය මෙම තීරණය ගෙන තිබෙනවා කියලායි සඳහන් කරන්නේ. ඒ වගේම සීමාවක් ඇතිව වී ගොවිතැන සඳහා පොහොර හා ක්‍රිමිනාශක භාවිතාව පිළිබඳව මෙවර මහකන්නේ සිට නියාමනය කිරීම පිළිබඳවද රජය අවධානය මේ වෙද්දී යොමු වෙලා තිබෙනවා. ඒ කෘෂිකර්ම අමාත්‍යාංශ ප්‍රකාශකයෙකු තමයි අද මව්බිම් පුවත්පතට මේ විදිහට වාර්තා කරලා තිබෙන්නේ. මේ ලැබෙන මහකන්නේ ඒ විදිහට වී ගොවින්ට සහන මිලට පොහොර ලැබෙනට නියමිතව තිබෙනවා කියලා ඒ විදිහට වාර්තා කරනවා. ඒ අතරම රුවන්ත නිතුල්ගස්පිටිය ගෙනෙන මව්බිම් පුවත්පතේ වාර්තාවක් තිබෙනවා. පහුගිය 29 වෙනිදා මේ නුවර ප්‍රදේශයේ මහනුවර ප්‍රදේශයේ යම් කිසි ආකාරයක භූකම්පන තත්ත්වයක් පොළව සෙලවීමේ සිදුවීමක් වාර්තා වෙනවා. දැන් යලිත් එවැනි සිදුවීමක් සිදු වෙලා තිබෙනවා කියලා වාර්තා කරන එයත් මේ විදිහට වාර්තා කරන්නේ තවමත් ඒ සම්බන්ධයෙන් හේතුවක් හොයාගන්නට බැහැ කියලයි අද වැඩිදුරටත් මව්බිම් වාර්තා කරලා තිබෙන මේ විදිහට නුවර තවත් භූකම්පනයක් තවමත් හේතුවක් හිතා ගන්න බැහැ කියලා අද රුවන්ත නිතුල්ගස්පිටිය මව්බිම් පුවත්පතට මේ විදිහට වාර්තා කරලා තිබෙනවා. එම වාර්තාවේ මේ විදිහට සඳහන් වෙන්නේ පහුගිය 29 වෙනිදා මහනුවර පල්ලේකැලේ ආශ්‍රිත ප්‍රදේශ කිහිපයක සිදු වූ හදිසි භූකම්පන හා සමාන තවත් භූකම්පනයක් ඊයේ පෙරවරුවේත් එම ප්‍රදේශ ආශ්‍රිතව සිදු වූ බව භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් සංජනද සිල්වා මහතා සඳහන් කරනවා. පහුගිය 29 වෙනිදා සිදු වූ භූකම්පනයේ මෙම කම්පනයත් පල්ලේකැලේ පිහිටි මධ්‍යස්ථානයේ සටහන් වුවද කම්පනය ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය කර ගැනීමට නොහැකි වූ බව අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කරනවා. කොහොම වුණත් පහුගිය 29 වෙනිදා මහනුවර නගරයේ ආශ්‍රිතව තලාතුය හාරගම අනුරගම ප්‍රදේශ ආශ්‍රිතව සිදු වූ මේ භූකම්පනය විමර්ශනය කිරීමට පත් කළ 6 දිනකුවෙන් සමන්විත කණ්ඩායම දෙකක් මගින් මෙම කම්පනය පිළිබඳව මේ වන විට ශ්‍රේෂ්ඨ පරීක්ෂා කිරීමේ කටයුතු සිදු කරන බවද ජෙනරාල්වරයා සඳහන් කරනවා. ඒ නිසා භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය නිරන්තරයෙන් ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සමග සම්බන්ධතාව පවත්වමින් මෙම තත්ත්වය කම්පන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමටත් ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග සැලසුම් කිරීමටත් මේ වෙද්දී පියවරගෙන තිබෙනවා කියලයි ඔහු වැඩිදුරටත් අහන් කරන්නේ. කොහොමද පෞගේ සැරේ සිදු වුණු මේ කම්පන තත්ත්වයට හේතුව ඒ වගේම මේ වෙද්දී මේ ඊයේ දවසේ සිදු වුණු ඒ කම්පන තත්ත්වයට හේතුව තවම වුන්ට හොයාගන්නට හැකියාවක් ලැබිලා නැහැ කියලයි වැඩිදුරටත් ඒ විදිහට වාර්තා කරලා තිබෙන්නේ. දැන්මම සූදානම් වෙන්නේ ලංකාදීප පුවත්පතේ ඡායාරූප වාර්තාව වෙත අවධානය යොමු කරන්නට. මේ දේශපාලනය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ ශ්‍රී ලංකාවට තිබුණු ඉතාමත්ම හොඳ පක්ෂයක්, හොඳ දේශපාලඥයින් බිහි වුණු පක්ෂයක්, ඉතාමත්ම සුවිශේෂී වූ කාර්යභාරයක් සිදු කරපු පක්ෂයක්. ඔවුන්ගේ 69 වෙනි සංවත්සරයේ ඊයේ දවසේදී සමරනු ලබනවා. අද ලංකාදීප පුවත්පතේ ඡායාරූප වාර්තාව වෙන් කළා තිබෙන්නේ ඒ සම්බන්ධයෙන් අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 69 වෙනි සංවත්සරයේ බෝධි පූජා පින්කමේදී කියලා ඡායාරූපයකට එක් කරලා තිබෙනවා. ලහිරු හර්ෂණ ලංකාදීප පුවත්පතට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 69 වෙනි සංවත්සරයේ ඊයේට යෙදී තිබුණු අතර මෙවර එම සැමරුම ආගමික වතාවත් වලට මුල් තැන දෙමින් සංවිධානය කර තිබුණා. යනුව එහි ප්‍රධාන ආගමික වැඩසටහන ලෙස ආශිර්වාද බෝධි පූජා පින්කමක් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේදී පැවැත්වෙනවා. පක්ෂ සභාපතිවරයා සහ පක්ෂ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දෑසිරි ජයසේකර මහතා එම බෝධි පූජා පින්කමට එක්ව සිටි අයුරු තමයි මේ විදිහට ලංකාදීප පුවත්පතට ගෙන ඇවිත් තිබෙන්නේ. මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවත්සරයේ ඒ විදිහට යෙදීදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා විදිහට කටයුතු කරේ මෛත්‍රීපාල සිරිසේන මහතා තවදුරටත් සභාපතිවරයා වශයෙන් කටයුතු කරනවා. ඒ අතරතුර හිටපු ජනාධිපතිවරයාගේ කාල සීමාව පහුගිය 2019 කාල සීමාවේදීම තමයි පාස්කු ප්‍රහාර මාලාව සිදුවන්නේ. මේ පාස්කු ප්‍රහාර මාලාවේ
වැඩිදුර තොරතුරු ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව ජනාධිපති පරීක්ෂණ කොමිසම මේ වෙද්දී මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශන කටයුතු සිදු කරමින් යනවා. ඒ අතරතුර මේ විදිහට වාර්තාවක් අද ගෙන ඇවිත් තිබෙනවා. දිනමිනු පුවත්පත මන් දිනමිනු පුවත්පතේ අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු මෛත්‍රීගත් තීරණ නිසා අන්තවාදය ව්‍යාප්ත වෙනවා කියලා මුස්ලිම් පූජකවරයෙකු සඳහන් කළා තියෙන අද සුභාෂිනී සේනානායක දිනමිනු පුවත්පතේ මේ සම්බන්ධයෙන් වාර්තා කළා තිබෙනවා. ඔහු වැඩිදුරටත් සඳහන් කළා තිබෙන්නේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරයෙන් පසු ගත් මෝඩ තීරණ නිසා මුස්ලිම් අන්තවාදී සංවිධාන මෙරට ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව ඊයේ මෙරට ඉස්ලාම් ආගමික දේශනා සිදු කරන පාරම්පරික මුස්ලිම් දේශකවරයෙකු පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ විශේෂ ජනාධිපති කොමිසම හමුවේ සඳහන් කරනවා. ඔහු සඳහන් කරන්නේ මෙරට මුස්ලිම් අන්තවාදී සංවිධාන 9ක් තිබූ බව පෙන්වා දුන් එම පූජකවරයා ඉන් දෙකක් පමණක් තහනම් කිරීමට හිටපු ජනාධිපතිවරයාගත් මෝඩ තීරණය හේතුවෙන් පෙරටත් වඩා වේගයෙන් එම සංවිධාන අන්තවාදය පතුරවමින් සිටින බව කොමිසම සඳහන් කරනවා. තවහීද් ජමාත් ශ්‍රී ලංකා තවහීද් ජමාත් සිලෝන් තවහීද් ජමාත් තබ්ලිග් ජමාත් උලමා සභාව එවැගේම ශබාතේ සලෆි සහ මුස්ලිමාත් යන අන්තවාදී සංවිධාන 9ක් අන්තවාදී සංවිධාන දෙකක් පමණක් තහනම් කිරීමට පමණක් සිදු කළ බවද පූජකවරයා සඳහන් කරනවා. ඒ අනුව මෙරට ක්‍රියාත්මක උලමා සභාව සම්පූර්ණයෙන්ම තහනම් කරන්නට ඕනේ. ඒ අන්තවාදය වපුරමින් සිටිනවා. පාරම්පරික මුස්ලිම් වරුන්ගෙන් සමන්විත උලමා සභාවක් අවශ්‍යද? නොයසේනම් අන්තවාදීන්ගේ සමන්විත උලමා සභාවක් අවශ්‍යද යන්න සියලු මුස්ලිම් වරුන්ගෙන් කුමන හෝ මාධ්‍යකින් මගින් හෝ විමසිය යුතු බව මේ පූජකවරයා සඳහන් කරනවා. මෙරට 1948ට පෙර සිටියේ සාම්ප්‍රදායික මුස්ලිම් වරුන්ගෙන් සැදී උලමා සභාවක් බවත් මේ වන විට පවතින උලමා සභාව සෞදි අරාබියෙන් එන මුදල් මත කටයුතු කරමින් අන්තවාදී වපුරමින් සිටින කොමිසමක් වපුරමින් සිටින පිරිසක් බවත් කොමිසම හමුවේ අවධානය කරමින් මේ පූජකතුමා සඳහන් කරනවා. කොමිසම සිදු කළ විමසීමකට පිළිතුරු ලබා දෙමින් මේ බව කියා සිටියම පූජකවරයා සියදි විනාශා ගැනීම ඉස්ලාම් දහමේ නැති බවත් එසේ කිරීම තහනම් බවත් කියා සිටින අතර 1948 තෙක් මෙරට වාසය කළේ පාරම්පරික මුස්ලිම් වරුන් පමණක් බවත් ඉන්පසු තබ්ලිග් ජමාත් නැමැති අන්තවාදී සංවිධානය 1948න් පසුව මෙරට ක්‍රියාත්මක වූ බවත් පෙන්වා දුන් පූජකවරයා විවිධ නම් වලින් සැදී ඇති අන්තවාදී සංවිධාන සියල්ල ක්‍රියාත්මක කරන්නේ එකම හස්තයක් යටතේ බවත් අවධාරණයෙන් ප්‍රකාශ කළා තිබෙනවා කියලාද සුභාෂිනී සේනානායක වාර්තා කරන දිනයන්ව පහුගිය පාස්කු ප්‍රහාරයෙන් පස්සේ හිටපු ජනාධිපතිවරයා ගත්තු ඒ තීන්දුව නිසාවෙන් මේ වෙද්දී වැඩිදුරටත් එදාටත් වැඩියෙන් මේ වෙද්දී මේ මුස්ලිම් අන්තවාදය මෙරට ක්‍රියාත්මක වෙමින් පවතිනවා කියලායි වැඩිදුරටත් මේ මුස්ලිම් පූජකවරයා ජනාධිපති කොමිසම හමුවේ වැඩිදුරටත් ප්‍රකාශ කළා තියෙන. ඉතින් හැකියක්මනේ මේ සියලුම අන්තවාදී සංවිධාන මෙල්ල කරන්න ඕනේ නැත්නම් වෙන ප්‍රශ්නය දන්නවා. පහුගිය 2019 පාස්කු ප්‍රහාරයේදී මිනිසුන් 300කට ආසන්න පිරිසගේ ජීවිත අහිමි වුණා. තවමත් ආබාධවට ලක්වුණු පිරිසක් ඉන්නවා. ඒ වේදනාව තවමත් ඔවුන්ගෙන් පහව ගොස් නැහැ. ඉතින් යලිත් මෙවැනි දෙයක් සිදු වෙන්නට කලින් අනිවාර්යයෙන්ම මේ මුස්ලිම් අන්තවාදී සංවිධාන සමයේ අන්තවාදීන් මෙල්ල කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ අතරතුර ඊයේ දවසේදී මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයාබලන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ රංජිත් මන්දුක් බණ්ඩාර මහතා පැය 4ක ප්‍රකාශයක් ලබා දෙනවා. අද මව්බිම් වාර්තා කරනවා. ඒ සම්බන්ධයෙන් මේ විදිහට වාර්තාව පාස්කු පරීක්ෂණ කොමිසමේ පොලිස් ඒකකයට මන්දුක් බණ්ඩාරගෙන් පැය 4ක ප්‍රකාශයක් කියලාද රුවන්ත නිතුල්ගස්පිටිය වාර්තා කරන පොලිස් ඒකකයට තමයි මේ විදිහට ප්‍රකාශ ලබා දෙන්නේ. අද වැඩිදුරටත් වාර්තා කරන මේ විදිහට සමගි ජන බලවේගයේ මහලේකම් හිටපු අමාත්‍ය රංජිත් මද්දුම් බණ්ඩාර මහතාගෙන් පාස්කු ඉරිදෙන ත්‍රස්ත ප්‍රහාරය විමර්ශන කරන ජනාධිපති පරීක්ෂණ කොමිසමේ පොලිස් ඒකකය මගින් පැය 4කට අධික කාලයක් ඊයේ ප්‍රකාශ සටහන් කරගත් බව එම කොමිසමේ ලේකම්තුමා සඳහන් කරලා තිබෙනවා. පාස්කු ප්‍රහාර මාලාවට පෙර සහ පසු කාලවකවානුවේදී රට තුළ සිදු වූ ආගමික අන්තවාදය හා සම්බන්ධ සිදුවීම් වලට අදාළව මේදී හිටපු නීතිය හා සාමය අමාත්‍යවරයාගෙන් කොමිසමේ ප්‍රකාශ සටහන් කරනවා. පෙරවරු 9:30ට පමණ කොමිසමේ පොලිස් ඒකකයට පැමිණ හිටපු අමාත්‍යවරයා පසුරු 1:30ට පමණ කොමිෂන් සභා පරිශ්‍රයෙන් පිටව ගිය බව වැඩිදුරටත් වාර්තා කරනවා. ඒ වගේම තමයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අංශුමාන සිංහ මහතාටද ඊයේ පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට පැමිණෙන ප්‍රකාශයක් ලබා දෙන ලෙස දන්වා තිබුණද ඔහු ප්‍රකාශ ලබා නොදී ඒ පිළිබඳව කරුණු පැහැදිලි කිරීමක් කර කොමිසමේ පොලිස් ඒකකයට ඒ පිළිබඳව ලිපියක් බාර දී පිටව ගොස් තිබෙනවා කියලාද වැඩිදුරටත් මව්බිම් පුවත්පත වාර්තා කරනවා. ඉතින් මේ පාස්කු ප්‍රහාරය නිසාවෙන් ඒ ජීවිත අහිමි වෙච්ච ඒ වගේම
ඒ නිසාවෙන් තවමත් පීඩාවට පත් වෙලා ඉන්නේ සියලුම දෙනා වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ට වෙන්න නම් අනිවාර්යයෙන්ම මේකට නීතිය ඒ අනුවම ක්‍රියාත්මක වන්නට ඕනි. දැන් අවුරුද්දකුත් මාස ගණනාවකුත් ගත වෙලා තිබෙනවා. ඉතින් හැකියික්මනින් මේ පිළිබඳ පරීක්ෂණ කඩිනම් කළා ඒ පිළිබඳ පිළිතුරු ලබා දෙන්නට ඕනි. ඒ සමගින් අපි සූදානම් වෙන්නේ වේක අපිට වැඩසටහනින් කෙටි විරාමයක් ලබා ගන්නට. විරාමයෙන් අනතුරු නැවත හමු වෙමු. ඔබ යාලිත් එකතු වන ඔබගේ ප්‍රියතම උදෑසන සජීවී පුවත්පත් වැඩසටහන වේක අපිට සමගින් විරාමයට කලින් මම සඳහන් කරමින් සිටියේ මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයාබලන ජනාධිපති පරීක්ෂණ කොමිසම පිළිබඳව. මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව කතා කරද්දී පාස්කු ප්‍රහාරයෙන් පස්සේ මේ කිතුණු ජනතාව සිංහල ජනතාව ඉතාමත්ම හොඳින් පාලනය කරගන්නට කොළඹ අගරාදුගුරු අතිඋතුම් මැල්කම් කාදින රංජිත් හිම්බාන ඉතාමත්ම සුවිශේෂී දෙයක් සිදු කරා. උන්වහන්සේ ඒ කියපු දේවල් වලට බොහෝ ජනතාවක් හික්මීමෙන් යුතුව කටයුතු කරා. මෙවැනි ඉතාමත්ම ගැටුම්කාරී තත්ත්වයක් ඇති වෙන්නට ගිය අවස්ථාවක් ඒ පාලනය කරගන්නට උන්වහන්සේ ඉතාමත්ම හොඳින් කටයුතු කරා. උන්වහන්සේ සඳහන් කරන කාරණාවක් අද මව්බිම මේ විදිහට වාර්තා කරන උන්වහන්සේ කියන්නේ ಜಾති ආගම් මේවා එක නිර්මාණය වෙලා තිබෙන මේ ભેද වපුරන පක්ෂ තහනම් කරන්නට ඕනේ නවත්තන්නට ඕනේ කියලා උන්වහන්සේ සඳහන් කරනවා. අද දුලංජනී ශාමා බණ්ඩාර ගෙනෙන වාර්තාව මව්බිම පුවත්පතේ ಜಾති ආගම් ભેද වපුරන පක්ෂ තහනම් කරන්න කියලා උන්වහන්සේ සඳහන් කරනවා. උන්වහන්සේ කියන්නේ මේ විදිහටයි වැඩිදුරටත් මේ විදිහට වැඩිදුරටත් වාර්තා කරලා තිබෙනවා. අද මව්බිම් පුවත්පත සඳහන් කරලා තිබෙන කාරණාව වාර්තා කරන ಜಾති ආගම් ભેද ඇතිවන පරිදි කටයුතු කරන දේශපාලන පක්ෂ තහනම් කළ යුතු බවට අගරාදුගුරු අතිඋතුම් මැල්කම් කාදින රංජිත් හිම්පාණන් සඳහන් කරනවා. මේ රටේ අධ්‍යාපන ශාස්ත්‍රය තුල ප්‍රධාන භාෂා දෙකම අනිවාර්ය කළ යුතු බවද කාදින හිම්පාණන් වැඩිදුරටත් සඳහන් කරලා තිබෙනවා කියලාද මව්බිම් පුවත්පත වාර්තා කරනවා. ඉතින් සමහර පක්ෂ ක්‍රියා කරන ආකාරයත් එක්ක අපි දකිනවා ඔවුන්ගේ ඒ දේශපාලන න්‍යාය පත්‍රය මොන වගේද වෙන්නේ කියලා අපි දකිනවා. ඉතින් කොහොම වුණත් අගරාදුගුරුතුමන් සඳහන් කරන්නේ මේ පක්ෂ ඒ ಜಾති ආගම් ભેද වපුරන පක්ෂ තහනම් කරන්න කියලා උන්වහන්සේ සඳහන් කරලා තිබෙනවා. ඒ අතර මම සූදානම් වෙන්නේ මේ මව්බිම් පුවත්පත වාර්තා කරන දැන් 19 වෙනි ව්‍යවස්ථාව අහෝසි කරලා 20 වෙනි ව්‍යවස්ථාව ගේනවා කියලා සඳහන් කරා. දැන් මේ 19ට විරුද්ධ වෙන පිරිසක් ඉන්නවා. අද දෙමළ සන්ධානයේ නායකතුමන් මේ විදිහට මේ 19 අහෝසි කරනවාට විරුද්ධතාවය ප්‍රකාශ කරලා තිබෙනවා. ඔහු සඳහන් කරන්නේ 19 වෙනස් කරන්න එකඟ වෙන්නේ නැහැ කියලා අද මව්බිම වාර්තා කරනවා. අපි මව්බිම එම වාර්තාවට අවධානය යොමු කරන්නටයි සූදානම් වෙන්නේ. මේ විදිහට සඳහන් කරන SM ෆාරුක් අද වාර්තා කරලා තිබෙන්නේ මව්බිම පුවත්පතට. අද ඔහු කියන්නේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වෙනස් කිරීම සම්බන්ධයෙන් Taman එකඟ නොවන බව දෙමළ ජාතික සන්ධානයේ සඳහන් කරන දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධයෙන් සඳහන් කරන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුව 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අත නොතැබිය යුතු බවයි. 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හේතුවෙන් රට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය ඔස්සේ ගමන් කිරීම ආරම්භ කරලා තිබෙනවා කියලයි ඔහු පෙන්වලා දීලා තිබෙන්නේ. ඒ අතරම ජනතා විමුක්ති පෙරමුණේ නායක ආණ්ඩුකුමාර දිසානායකත් සඳහන් කරනවා මේ නව ව්‍යවස්ථාවක් හා පිළිබඳව 1978 සිට අවස්ථා ගණනාවකදීම සිදු ව්‍යවස්ථා සංශෝධනයේ හේතු කොටගෙන එහි විකෘති තත්ත්වයක් නිර්මාණය වී ඇති බැවින් නව ව්‍යවස්ථාවක් ස්ථාපිත කිරීම වඩා යෝග්‍ය බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුරුකුමාර දිසානායක සඳහන් කරනවා. කෙසේ නමුත් රටේ සියලු ප්‍රශ්න වලට ව්‍යවස්ථාව කිසිසේත්ම විසඳුමක් නොවන බව ඔහු වැඩිදුරටත් පෙන්වලා දීලා තිබෙනවා කියලාද මව්බිම් වාර්තා කරනවා. දැන් මම සූදානම් මව්බිම් පුවත්පතේ දෙවෙනි ප්‍රධාන සිරස්තලය වෙත අවධානය යොමු කරන්නට ඒ අබුඩාබි පිපිරීම සම්බන්ධයෙන් මේ අබුඩාබි පිපිරීමෙන් ශ්‍රී ලාංකිකයෙකු සිදුවීම අවාසනාවන්ත විදිහට ජීවිතක්ෂයටපත් වෙනවා. මේ තරුණයා Taman මිය යන්නට කලින් විනාඩි 45කට කලින් තමන්ගේ අම්මට ඇමතුමක් ලබා දෙනවා. ඒ ඇමතුමෙන් මේ පිළිබඳව කෙටි සංඥාවක් ලබා දීලා තිබෙනවා කියලා අද මව්බිම් වාර්තා කරන්නේ. ඒ වාර්තාවේ මේ විදිහට සඳහන් වෙලා තිබෙනවා. අබුඩාබි පිපිරීම මියගිය තරුණා විනාඩි 45කට කලින් මරණීය සංඥාව මවට කියලායි අද මව්බිම් පුවත්පත වාර්තා කරන්නේ. මාතර උදය කුමාර රණවීර අද වාර්තා කරලා තිබෙන්නේ මේ සිදුවීම සිදු වෙලා තිබෙන්නේ පහුගිය අගෝස්තු 31 වෙනිදා මේ සිදුවීමට විනාඩි 45කට පමණ පෙර සමිත් රංගන තවමවට
මවට දුරකථනයෙන් අමතා සඳහන් කරලා තිබෙනවා මේ විදිහට අම්මේ මම භයානක හීනයක් දැක්කා මම ඊරෑ හොල්මනකට බය වුණා යනුවෙන් ඔහු සඳහන් කරලා තිබෙනවා වෙනදා වගේම ඒත් ඒ ඔහුගේ අවසන් දුරකථනයේ බව මම සිතන්නට නැතුව ඇති කියලාද මව්බිම වාර්තා කරනවා ඔහු වැඩිදුරටත් කියලා තියෙන අම්මේ මම රාජ කාර්ය විතරයි හැමදාම කළේ ඒත් අද දවල් වැඩමුරේ කිරීමට නියමිත යාළුවාට අද ලොකු වැඩක් තියෙනවලු ඒ නිසා මම අද දහවල් වැඩ කරනවා කියලා ඔහු සඳහන් කරලා තිබෙනවා කියලා තමයි වාර්තා කරන්නේ කෙසේ වෙතත් ඒ තම පුතාගෙන් ලැබෙන අවසන් දුරකථන ඇමතුම බව ඇයි කිසිසේත්ම නොසිතන්නට ඇති කෙසේ වෙතත් දෙහිවල පිහිටි විදේශ රැකියා ආයතනයකින් මේ තරුණයා රැකියාවට ගියද මේ වන විට ඔහුගේ දේහය ලංකාවට රැගෙන ඒමට මෙතෙක් කිසිවෙකු සමත් නැති බව වාර්තා කරනවා තම දරුවා අහිමි වූ පසු මේ මව්පියන් ඉල්ලා සිටින්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු කර කඩිනමින් දේහය මෙරටට ගෙන එන ලෙසයි ඒ ඔවුන්ගේ එකම ඉල්ලීමයි සමිත්ගේ නිසල දේහය දැක ගන්නට අවසන් බුහුමුහුණක් දක්වන්නට වරකපිටිය ගම්මානේ ජනතාව මහත් වේදනාවෙන් බලා සිටිනවා කියලා තමයි වාර්තා කරන්නේ සමිත් වෙනුවෙන් කළ හැකි සියලුම දේවල් ඒ අවසන් කටයුතුයේ සියලුම යුතුයකම් ඉෂ්ට කරන්නට සියලුම දෙනාම ඉදිරිපත් වෙලා තිබෙනවා කියලාද වාර්තා කරලා තියෙනවා. ඉතින් මේ දේහය දැකගෙන ඔහුට අවසන් බුහුමන් දක්වන්නට වරකපිටිය ගම්මානේ ජනතාව බලාගෙන ඉන්නවා. ඉතින් ඒ සම්බන්ධයෙන් ඔවුන්ලා සිටින්නේ ජනාධිපතිතුමාගේ අවධානයත් යොමු වෙලා මේ තරුණයාගේ නිසල දේහය ලංකාවට ගෙන දෙන්න කියලා තමයි ඔවුන් ඉල්ලන්නේ. ඉතින් අපිත් මේ පිළිබඳව වගකීතු බලධාරීන්ගේ අවධානය ලැබෙන්න ඕනි, අවධානයට ලක් වෙන්නට ඕනි කියන කාරණාව අපි මේ විදිහට මතක් කරනවා. ඉතින් අනතුරුම යලිත් අවධානය මව්බිම් පුවත්පතටමයි. මව්බිම් පුවත්පතේ වාර්තාවක් මම තෝරගන්නවා. මේ විදිහට වාර්තාව මම තෝරගන්නට සූදානම් වෙන්නේ මව්බිම් පුවත්පතේ මේ මට්ටක්කුලිය සිදු වුණු තවත් මාර්කරීය අනතුරක් පිළිබඳව අද වාර්තා කරලා තිබෙනවා. මට්ටක්කුලිය මාර්කරීය අනතුරකින් තිදෙනෙකු මරුට කියලා අද වාර්තා කරන රුවන්ත නිතුල්ගස්පිටිය කොළඹ MC පෙරේරා සමග අද වාර්තා කරනවා මව්බිම පුවත්පතට මේ සම්බන්ධයෙන්. ඒ අතරතුරම මම සූදානම් වෙන්නේ මව්බිම් පුවත්පතේ තවත් වාර්තාවකට මේ වෙද්දී පිටරට වලින් ලංකාවට විශාල ශ්‍රී ලාංකිකයින් පිරිසක් ගෙනීමට කටයුතු කරනවා. ඒ අතරතුර මේ වෙද්දී COVID-19 ආසාදනයේ පිරිසකුත් වාර්තා වෙනවා නිරෝධායන මධ්‍යස්ථාන වලින්. අද ඒ පිළිබඳව යුද හමුදාපති ලෙෆ්ටිනන්ට් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා මේ විදිහට අදහස් පළ කරලා තිබෙනවා. අද රුවන්ත නිතුල්ගස්පිටිය මව්බිම් පුවත්පතේ මේ සම්බන්ධව වාර්තා කරන්නේ පිටරට වලින් එන ආසාදීන් ගැන අවධානයෙන් සිටින්නට ඕනේ කියලායි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ. වැඩිදුරටත් සඳහන් කරන්නේ සමාජය තුළ කොවිඩ් නැතත් විදේශ වලින් මෙරටට පැමිණෙන කොවිඩ් ආසාදිතයින් ගැන දැඩි අවධානයකින් පසු යුතු බවද යුද හමුදාපති සහ COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලෙෆ්ටිනන්ට් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා. ඒ අනුව දිවයින පුරා සියලු පාසල් යලි ආරම්භ වී ඇති මේ මොහොතේ විදුහල්පතිවරුන්, ගුරු භවතුන්, මව්පියන් හා දරුවන්ද මේ පිළිබඳව තවදුරටත් දැනුවත් කර සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම පාසල තුල හා ඉන් පිටතදී අනුගමනය කිරීමේ ඇති වැදගත්කම යුද හමුදාපතිවරයා අවධාරණයෙන් ප්‍රකාශ කරනවා. ගත වූ පැය 48 තුල විදේශයන් සිට පැමිණි COVID-19 ආසාදිතයින් 80ක් හමු ඇති බවත් මේ වන විට COVID-19 ආසාදිත විදේශ රටවලින් පැමිණි මුළු සංඛ්‍යාව 1188 දෙනෙකු වන අතර එයට විදේශිකයින් 42ක් සහ ශ්‍රී ලාංකිකයින් 1146 දෙනෙකු ඇතුළත් වෙනවා කියලායි වැඩිදුරටත් වාර්තා කරන්නේ. තවදුරටත් විදේශයන් වල සිට පැමිණි පුද්ගලයන් 182 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා කියලා යුද හමුදාපතිවරයා සඳහන් කරනවා. මේ සමාජය තුළ තවදුරටත් COVID-19 වෛරස් ආසාදිතයින් අප්‍රේල් 30 වෙනි දින සිට වාර්තා නොවන අවස්ථාවකදී විදේශ රටවලින් පැමිණෙන ශ්‍රී ලාංකිකයින් සහ අත්‍යවශ්‍ය කටයුතු සඳහා පැමිණෙන විදේශිකයින්ගෙන් මේ COVID-19 වෛරසයේ දිවයින තුළට පැමිණෙන බවයි වාර්තා වෙන්නේ. කොහොම වුණත් ශ්‍රී ලංකාව COVID-19 විධිමත් ක්‍රියාදාමයක් තුළ පාලනය කර ආදර්ශවත් රටක් ලෙස ලෝකයට පෙන්වා දී ඇති අවධියක අප විසින් තවදුරටත් සෞඛ්‍ය අංශ ලබා දී ඇති උපදෙස් පිළිපදින්නට මුඛාවරණ පැළඳීම, සමාජ දුරස්ථභාවය, නිතර අත්සේදීම, කිවිසුම යන විටදී රෙදි කැබැල්ලක් හෝ වැලමිට බාහුවෙන් ආසය සහ මුඛය ආවරණය කර ගැනීම වැනි කරුණු වලට අනුගත වෙන්නට ඕනේ කියලා හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා තිබෙනවා. ඉතින් යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කරන්නේ දැන් පිටරට සිට ලංකාවට පිරිස පැමිණෙනවා. ඒ අතරතුර මේ වෙද්දී සමාජයෙන් මේ රෝගය වාර්තා වෙන්නේ නැහැ. යම් හේකින් මෙවැනි දෙයක් සිදු වුණොත් ඒ සිදුවීම වළක්වා ගන්නට ඔබ අනිවාර්යයෙන්ම
මේ සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනිවාර්යයෙන්ම අනුගමනය කරන්න කියන කාරණාව යුද හමුදාපතිවරයා යලි යලිත් මතක් වෙනවා. ඒක ඔබ ඉතාමත්ම සිහියේ මතක තබා ගන්නට කියන කාරණාව අපි යලිත් මතක් කරනවා. ඉන් අනතුරු ලංකාදීප පුවත්පතේ අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් නිරපපු පිරිසක් පිළිබඳව වාර්තා කරන මේ එක්සත් ජාතික පක්ෂයෙන් නිරපන්නේ ඇතරම ගිය මහමැතිවරණයේදී සමගි ජන බලවේගයට ඔවුන් සහාය පළ කිරීම නිසා පක්ෂයේ විනය කඩ කරා කියන කාරණාවත් එක්ක තමයි මේ එක්සත් ජාතික පක්ෂයෙන් පිරිසක් නිරපනු ලබන්නේ. කොහොමවත් ඒ පිරිස මේ පිළිබඳව නීතිමය පියවර ගන්නට කටයුතු කරන ඒ අනුව මෙවැනි තීරණයක් අද ලැබෙනවා ලංකාදීප වාර්තාකයන් මේ සම්බන්ධයෙන් ඉවත් කළ එජාප පළාත් පාලන මන්ත්‍රීන් 38ට 10 වෙනිදාට ඉදිරි පියවර ගන්න එපා අභ්‍යාචනාධිකරණයේ තේරීම් බාර නිලධාරීන්ට දන්වයි කියලයි අද ලංකාදීපයට වාර්තා කරන්නේ තිලිනද සිල්වා. ඒක ජනාධිපතිවරණයේදී විපක්ෂ நாயක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයට සහාය දීම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂ සමාජිකත්වයෙන් ඉවත් කළ එම පක්ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරුන් 8 දෙනෙකු සම්බන්ධ ලබන 10 වෙනිදාට කිසිදු පියවරක් නොගෙන පවතින තත්ත්වයෙන්ම පවත්වාගෙන යන්නයි අභ්‍යාචනාධිකරණයේ ඊයේ දිස්ත්‍රික්ක තේරීම් බාර නිලධාරීන්ට ඒ අනුව දැනුම් දීලා තිබෙනවා කියලා සඳහන් කරනවා. එක්සත් ජාතික පක්ෂය තම සමාජිකත්වය ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගෙන ඇති තීරණය බල රහිත කරන ලෙසට රීට් ආඥාවක් නිකුත් කරන්න එජාප ඉල්ලා ගම්පොළ නගර සභාවේ එජාප නාගරික මන්ත්‍රී අනුර ශාන්ත කුමාර මහතා කොළඹ මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් ඇතුළු පළාත් පාලන නියෝජිතින් පිරිසක් ගොනු කර ඇති රීට් පෙත්සම සලකා බලමින් අභ්‍යාචනාධිකරණයේ ඊයේ මේ බව මේ අනුව දැනුම් දීලා තිබෙනවා කියලාද ලංකාදීප පුවත්පතේ විදිහට වාර්තා කරලා තිබෙනවා. ඒ අතරම මේ විදිහට තවත් වාර්තාවක් තිබෙනවා ලංකාදීප පුවත්පතේ මේ කෝප් සහ කෝපා කමිටු වල සභාපති ධූරයේ මෙදා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන් දෙදෙනෙකුට හිමි වෙලා තිබෙනවා කියලාද ලංකාදීප පුවත්පත වාර්තා කරලා තිබෙනවා. ඒ වැඩිදුරටත් මේ විදිහට වාර්තා කරන පාර්ලිමේන්තුවේ ප්‍රධාන කාරක සභා දෙකක් වන පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳව කාරක සභාවත් කෝප් කමිටුව ඒ වගේම රාජ්‍ය ගිණුම් කාරක සභාවත් කෝපා කමිටුව යන කාරක සභා දෙකේ සභාපති ධූර මෙවර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට ලබා දීමට අවධානය යොමු වෙලා තිබෙනවා කියලා පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරනවා. කෙසේ වෙතත් එම කාරක සභා දෙකේ මන්ත්‍රී සමාජික සංයුතිය අනුව මෙවර බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් ලැබී ඇත්තේ ආණ්ඩු පක්ෂයටයි. පසුගිය රාජ්‍ය සමයේදී සිදු ඇතැයි කියන දූෂණ වංචා හා අක්‍රමිකතා සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට නම් එවකට විපක්ෂයේ සිටි හා වර්තමානයේ ආණ්ඩුවේ සිටින මන්ත්‍රීවරුන් දෙදෙනෙකු පත් කිරීම වැදගත් බවට පාර්ලිමේන්තු විශේෂඥයන් පිරිසක් රජයට පෙන්වලා දීලා තිබෙනවා කියලා සඳහන් කළා තිබෙනවා. ඉතින් ඒ අනුව මේ විදිහට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීන් දෙදෙනෙකුට කෝප් සහ කෝපා කමිටුවල සභාපති ධූර හිමි වෙන්නට මේ වෙද්දී සූදානමින් සිටිනවා කියලා ඒ විදිහට ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. අපි දැන් සූදානම් වෙන්නේ වේක අපිතාට සටහනේ තවත් කෙටි විරාමයක් ලබා ගන්න. විරාමයෙන් අනතුරු පුවත්පත්වල ඇතුළු පිටු වාර්තා වෙත අවධානය යොමු කරමු. රැඳී සිටින මේ වේක අපිතාට. ඔබ යලිත් එකතු වන්නේ ඔබගේ ප්‍රියතම උදෑසන සජීවී පුවත්පත් වැඩසටහන වේක අපිතාට සමගින්. මම සූදානම් වෙන්නේ දිනමිනු පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ වෙත අවධානය යොමු කරන්නට මේ ජාතික ආරක්ෂාව ගැන සිතලා රජය කළ නවපත්වීම් වලට විරුද්ධව බලපෑම් කරන්නට එපා කියලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ සඳහන් කරනවා. යන උපාධිධාරීන් 60000කට පත්වීම් ලැබිලා තිබෙනවා කියලාද වාර්තා කරන්නේ. මෑතකදී රජය විසින් ගැඹුරින් සිතා බලා සිදු කළ පත්වීම් වෙනස් කොට විවිධ බලපෑම් නිසා ඒ අය ඒ සඳහා යෙදවීමට කිසිදු අපේක්ෂාවක් තමා තුළ නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ අවධාරණය කරනවා. මේ ඊයේ දවසේදී මේ විදිහට නව උපාධිධාරීන් 60000කට රැකියා ලබා දීමේ ඒ ක්‍රියාදාමයට එක්වෙමින් තමයි සඳහන් කරන්නේ. මේ මව්බිම පුවත්පත ඇතුළු පිටුව ඒ සම්බන්ධයෙන් ගෙනෙන වාර්තාව ඡායාරූප සමගින් තමයි අද මව්බිම පුවත්පත මේ සම්බන්ධයෙන් වාර්තා කරලා තිබෙන්නේ. රාජ්‍ය සේවයට බදවාගත් උපාධිධාරීන්ට පත්වීම් ප්‍රධානය ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් රජයේ පත්වීම් ලැබූ උපාධිධාරීන්ට ජනපති කියන්නේ ජාතික සංවර්ධන ක්‍රියාදාමයට සක්‍රියව දායකත්වය දක්වන්න තම වෘත්තියේ ඉදිරි දියුණුව සලසා ගැනීම ඔබ සතු වගකීමක් බදු ගෙවන ජනතාවට බරක් නොවී තම සේවය නිසි පරිදි ඉටු කරන්න කියලා ජනාධිපතිතුමා මේ නව පත්තුණු නිලධාරීන්ට උපාධිධාරීන්ට මේ විදිහට සඳහන් කරනවා. ඒ විදිහට ජනාධිපතිතුමා සඳහන් කරද්දී මේ මව්බිම් පුවත්පත ගෙනෙන තවත් වාර්තාවක් මේ කැලණිගම් කොමලිය හරහා ගුවනේ ඉදිවන
පාලම් කුමලිය යාවෙන්න ළඟයි කියලායි අද මව්බිම් පුවත්පත වාර්තා කරලා තිබෙන්නේ. අද මේ විදිහට ඡායාරූප සමගින් වාර්තා කරන නුවන් අමරවංශ අධිවේගී මාර්ග පද්ධතිය හා යා කරමින් මෙරට පාලම් ඉතිහාසයේ නව පරිච්ඡේදයක සලකුණු තබන දවස එතරම් ඈතක නෙවෙයි කියලායි වාර්තා කරන්නේ. කැලණිගඟ හරහා අහස් කුසදරා කේබල් මතින් ඉදිවන ගුවන් පාලම එකිනෙක යාවෙන්නට තව ඇත්තේ සීමිත දිනයක්. ගඟක් මත කොන්ක්‍රීට් කණු නොමැතිව ඉදිවන මෙරට ප්‍රථම ගුවන් පාලම ලෙස මේ ඉතිහාසගත වෙනවා. ඉතිහාසයට එක් වෙනවා. ඉදිකිරීම් දිනපතා සිදුවන එම පාලම එකිනෙක යාවීමට පෙර මෙම දසුන කැමරා කාචේ මේ විදිහට සටහන් කරගත්තා කියලයි වාර්තා කරන්නේ. මේ විශේෂත්වය තමයි මේ ගඟට කිසිදු ආකාරයක කොන්ක්‍රීට් කණු යොදා නැහැ. එහෙම යොදා නොමැතිව ඉදිකරන ප්‍රථම ගුවන් පාලම විදිහට තමයි මෙම ගුවන් පාලම් ඉතිහාසයට ඒ විදිහට එක්වන්නේ. මේ මව්බිම් පුවත්පත වාර්තා කරන තොරතුරු පැය 24ක పూర్ව දැනුම් දීමකින් පසු කටුනායක මත්තල යලි විවෘත කිරීමට සූදානම් කියලාද වාර්තා කරනවා මව්බිම් පුවත්පත මේ විදිහට තවත් වාර්තාවකින්. ඒ අතර මව්බිමේ තවත් තොරතුරු කිහිපයක් වෙත අවධානය යොමු කරන මේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඔහු සඳහන් කරන ජනතාවගේ හදවතට දැනෙන සංවර්ධනයක් ඉටු කිරීම සමගි ජන බලවේගයේ අරමුණ වෙලා තිබෙනවා කියලා ඔහු සඳහන් කරනවා. ඔහු කියන්නේ ආණ්ඩුව ජනතාවට දුන් පොරොන්දු ඉටු කරන්නට ඕනේ. ප්‍රගතිශීලී විපක්ෂයක වගකීම දිවිහිමියෙන් සුරකින්නවා කියලා වැඩිදුරටත් සඳහන් කරලා තිබෙනවා. අද මව්බිම් වාර්තා කරන පිළිබඳව. ඒ අතරතුර මේ අගරාදු ගුරු අතිඋතුම් මැල්කම් කාදින රජිත් හිමිපාණන් සඳහන් කරන කාරණාව අද මව්බිම ඇතුල් පිටුව වාර්තා කරනවා. බෙදී වෙන්වීම වෙනුවට එකට එක් වී නව ශ්‍රී ලංකාවක් නිර්මාණය කරමු. පාසලේදී සිංහල දෙමළ භාෂා දෙකම ඉගෙනීම අනිවාර්ය කළ යුතුයි කියලයි අගරාදු ගුරු අතිඋතුම් මැල්කම් කාදින රජිත් හිමිපාණන් සඳහන් කරලා තිබෙන්නේ ඊයේ දවසේදී. ඒ වගේම මේ විදිහට සඳහන් කරන අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා සඳහන් කරන්නේ බියෙන් සැකෙන් තොරව ජීවත් විය හැකි රටක් හැදීම ජනපතිගේ අරමුණයි. මුස්ලිම් දේශපාලඥයන්ගේ ප්‍රතිරූපය වෙනස් කරන්න ක්‍රියා කරනවා. ජනාධිපතිවරයාගේ නායකත්වයේ යටතේ ස්ථිර වශයෙන්ම අපි මත් උවදුරට තිත තබනවා කියලා අධිකරණ ඇමතිතුමා සඳහන් කරලා තිබෙනවා. අද මව්බිම මේ විදිහට වාර්තා කරලා තිබෙනවා. ඒ අතර මේ මව්බිම් පුවත්පත වාර්තා කරන කාරණාව 19 වෙනි ව්‍යවස්ථාව පිළිබඳව සඳහන් කරනවා. 19 වෙනස් කරන්න එකඟතාවය පළ කරන්නේ නැහැ කියලා ආර් සම්බන්ධ දෙමළ ජාතික සන්ධානයේ නායකතුමා සඳහන් කරද්දී ජනතා විමුක්ති පෙරමුණේ නායකතුමා සඳහන් කරන නව ව්‍යවස්ථාවක් ස්ථාපිත කිරීම වඩාත්ම යෝග්‍ය වෙනවා කියලා තමයි අනුර කුමාර දිසානායක ජනතා විමුක්ති පෙරමුණේ නායකතුමා සඳහන් කරන්නේ. ඒ අතර ඩී.එස්. සේනානායක විදුහලේ තාක්ෂණ විද්‍යාගාරයේ සිසු අයිතියට පත් කිරීම සිදු කෙරෙනවා. ආදි ශිෂ්‍ය සංගමේ ධන පරිත්‍යාගයෙන් රුපියල් මිලියන 20ක් පමණ වැය කර ඉදිකළ කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ තාක්ෂණ විද්‍යාගාරය විවෘත කිරීම හා සිසු අයිතියට පැවරීම විදුහල්පති ප්‍රසන්න උඩුමොහොන්දිර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා එම විද්‍යාලයේ පැවැත්වුණා කියලා අද මව්බිම් පුවත්පතේ මේ විදිහට වාර්තා කරලා තිබෙනවා. ඉනාලතුරු අදවසේ ක්‍රීඩා තොරතුරු වෙතයි අවධානය යොමු කරන්නට සූදානම් වෙන්නේ. මම මව්බිම් පුවත්පතේ ක්‍රීඩා තොරතුරුමයි තෝරගන්නේ මුලින්ම. අද මේ විදිහට වාර්තා කරන වැන්ටේජ් සභාපති කුසලාන පාපන්දු කිරුල කොළඹ FCට කියලා අද වාර්තා කරලා තිබෙන මේ ගෝල දෙකක් ලබාගත් කොළඹ FC කණ්ඩායමේ අහමඩ් සෆ්නි අංක 11 යටතේ ක්‍රීඩා කරන ක්‍රීඩකයා විචාරූපයක් සමගින් අද මේ විදිහට වාර්තා කරනවා. ඒ අතර ගාලු ක්‍රිකට් මුල් පුටුවට නැවතත් කුමාර්ට කියලා අද සඳහන් කළ තියෙන ගාලු ක්‍රීඩා සමාජයේ නිලවරණය පසුගියදා පැවැත්වුණා. එෙහිදී හිටපු සභාපති කුමාර සමරසිංහ මහතා නැවතත් එම ක්‍රීඩා සමාජයේ නව සභාපතිවරයා ලෙස නිතරංගේම තේරී පත් වෙලා තිබෙනවා කියලාද වාර්තා කරනවා මව්බිම් පුවත්පත. ඒ වගේ මාලිංග IPL තරගාවලියෙන් ඉවත් වෙයි කියලාද සඳහන් කළ තියෙන. මෙවර ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක රසිත් මාලිංග ආදේශිකය ලෙස ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන ක්‍රීඩක ජේම්ස් පැට්‍රිසන් සමගින් ගිවිසුමකට එළඹ තිබෙනවා කියලා මුම්බයි ඉන්දියන්ස් පිළ ඊයේ නිවේදනය කරනවා. ඒ අනුව මේ විදිහට ලසිත් මාලිංග මුම්බයි ඉන්දියන්ස් පිළෙන් ඉවත් වෙලා තිබෙනවා. තරගාවලියෙන් ඉවත් වෙලා තිබෙනවා කියලා තමයි අද මව්බිම වාර්තා කරලා තිබෙන්නේ. දැන් සූදානම් වෙන්නේ අද දවසේ කාටුන් කිහිපයක් වෙත අවධානය යොමු කරන්නට මව්බිම් පුවත්පතේ ලංකාදීප පුවත්පතේ පංකු චිරුවින්දගේ සරදම් කාටුන් එකට අවධානය යොමු කරනවා. අද සරදමුයි ඇමතිතුමායි මේ විදිහට ඉන්නවා. අද ඇමතිතුමා කියනවා සරදම්ට මේ විදිහට
තවම එජාප නායකයා පත් කරගෙන නැහැ කියලා ගියාදි සරදම් කියන්නේ කෝ සර් එයාලගේ ලිච්ඡවි ක්‍රමය කෝ එයාලගේ ලිච්ඡවි ක්‍රමය කියලා තමයි අහන්නේ. පෞද්ගලික දේශපාලන වේදිකාවේදී කතා බහ කරනවානේ උන් පාලනය කරන්න රාජ්‍ය පාලනය කරන්න එක එක දේවල් වලට එක එක ක්‍රම පාවිච්චි කරනවා කියලා. හැබැයි මේ ක්‍රම එකක්වත් නැහැ. ඒ අතර අද සරදම් කියන්නේ කෝ ඒ ලිච්ඡවි ක්‍රමය කියලා. අද එජාපය පිළිබඳව කතා කරද්දී MD වීරරත්නගේ ඇතුල් පිටු කාටුන් එකත් මේ එජාපය පිළිබඳවමයි ගෙන ඇවිත් තිබෙන මේ එජාපේ අලියා අද 4 ගාතෙම වැටලා තිබෙනවා. ඒ අතර රනිල් වික්‍රමසිංහ මහත්තයා අලියාගේ පිට උඩේ ඉන්නවා. දැන් මේ අලියාව නැගිටවන්නේ කොහොමද කියලා තමයි කල්පනා කරින්. ඔහොම ඉන්නකොට කරු ජයසූරිය මහතා සරමත් උස්සගෙන එනවා. ඇවිල්ලා අහනවා මම නැගිටවන්නද කියලා යහන්නේ. හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන ඕනේ නෑ කියලා කියන්නේ. එයා කොහොම හරි මේ අලියාව නැගිටව ගන්නම් කියලායි කියන්නේ. ඉතින් අපි බලමු හරියට මේ ජාපේ කියන අලියාව කවුද ඉස්සරහට නැගිටවන්නේ කියලා. අද මව්බිම් පුවත්පතේ MD වීරරත්නගේ මරිසිපාල කාටුන් එක අදත් වයසකුන්දයි මරිසිපාලා ඉන්නවා. අද මේ විදිහට මරිසිපාලට කියනවා වයසකුන්දා අහුවෙන කට්ටිය බැලුවහම කුඩුවලට පොලිසිය බන්ධනාගාරයේ අරහි මෙහි සේරම හවුල්නේ කියලායි කියන්නේ මරිසිපාලට. මරිසිපාල කියන්නේ හි දේශපාලඥයෝ නෑනේ කියලා කියන්නේ. ඉතින් අපි බලමු ඉතින් මේකට අරහි මෙහි පොලිසියේ බන්ධනාගාරයේ අරහි මේ හැමෝම ඉන්නකොත් හැබැයි දේශපාලඥයෝ නෑනේ කියලායි අද මරිසිපාල කියන්නේ. අද දවසේ වැඩසටහන නිමා කරන්නට අපි තෝරගන්නේ සුපුරුදු පරිදිම විදුර අබේනායකගේ දවසේ පද 4. 69ක් පිරෙන වලු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට 74ක් ලුසිරිකොතේ නඩයට පෙරදුනි දෙපිල අවුරුදු 4 දරුවට පෙරසේ වෙන වයනු බෑ මහලු වයසට කියලා කියන්නේ. අර පෙරසේ මේ විදියට වයන්න බෑ මේ තිබෙන වයසට කියලා අද විදුර අබේනායක මේ විදියට දවසේ පද 4න් ගෙන ඇවිත් තිබෙන්නේ. ඒ සමගින් අපි අද දවසට වේකාපිතාත් වැඩසටහන නිමාවටපත් කරනවා. යුද හමුදාපතිතුමා කිව්ව කාරණාව අපි ඔබට යලිත් මතක් කරනවා. ඒ COVID-19 කියන වෛරසයෙන් ආරක්ෂා වෙන්න ඔබ අනිවාර්යයෙන්ම නිවසෙන් පිටව යද්දී නිවසට පැමිණීමේදී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්න අමතක කරන්නටම එපා. ඒ කාරණාවත් එක්ක අපි වේකාපිතාට වැඩසටහන නිමාවටපත් කරනවා. පෑලිගොඩ ටෙලිවිෂන් මැදිරියේ සිට වේකාපිතාට ඔබ වෙතගෙන මම තිරින දේශපාලනත්. අපි යලි හමු වෙන හෙට උදෑසන 6:25ට හෙට උදෑසන හමු වෙන තුරු ඔබට සුබ